ආයුබෝවන් දරුවනි. තුන්වන ඒකකයේ අලුත් පරිච්ඡේදයක් එක තමයි දරුවෝ සම්බන්ධ වෙන්නේ. දරුවනි අපි සංඛ්‍යා පද්ධති කියන ඒකකයේ තමයි කතා කරන්නේ. උසස් පෙළ ICT පාඩම් මාලාවේ තුන්වන පාඩම. එතකොට මේ තුන්වන පාඩම සංඛ්‍යා පද්ධති වල දැන් පුතේ අපි පරිච්ඡේද දෙකක් අවසන් කරා. මොනවද මේ පරිච්ඡේද දෙක? අපි පළමු පරිච්ඡේදයේදී ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයන් පිළිබඳව. දැන් අපි දෙවනි පරිච්ඡේදයේදී ඉගෙන ගත්ත පුතේ කොහොමද පරිගණකයක් තුල අනුලක්ෂණ නිරූපණය කරන්නේ? මතකද දරුවන්ට BCD ක්‍රමවේදය, EBCD IC ක්‍රමවේදය, ASCII ක්‍රමවේදය, Unicode ක්‍රමවේදය. අපි කියනවා Unicate කියලා නේද? අන්තිමටම මතකද කිව්වා ලෝකයේ තියෙන ඕනෑම භාෂාවක් පරිගණකයකින් නිරූපණය කරන්න පුළුවන් කේත ක්‍රමය තමයි Unicode. දෙකේ 16 වෙනි බලය 65536ක් characters සංකේත අපිට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මෙතනින් පසුව අපේ පාඩම් මාලාවේ අවසාන අපි තුන්වෙනි පාඩම් මාලාව ගත්තාම තුන්වෙනි පාඩම ගත්තාම තුන්වෙනි පාඩමේ අවසාන පරිච්ඡේදය තමයි පුතේ මේ සංඛ්‍යා පද්ධතිවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් භාවිතා කරන ආකාරය. සංඛ්‍යා පද්ධති 2 පාදයේ 10 පාදයේ 8 පාදයේ 16 පාදයේ කියන මේ සංඛ්‍යා පද්ධතිවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් මොනවද මේ? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, නේද? බෙදීම, මෙන්න මේ කියන දේවල්. ඒ විතරක්ද? නෑ. තාර්කික මෙහෙයුමුත් තියෙනවා දරුවනේ. and මෙහෙයුම, o මෙහෙයුම, not මෙහෙයුම, XOR මෙහෙයුම. මොකද දැන් පරිගණකයේ CPU එකේ පුතාලා දන්නා දෙවෙනි එකකදී අපි කතා කරානේ. ALU එක පිළිබඳව arithmetic and logical unit එක අංක ගණිතමය හා තාර්කික ඒකකය. එතකොට මොවුන් සිදු කරන්නේ මේ කියන මේ ගණිතමය කටයුතු සකස් කර දීමක්නේ. එතකොට මේ සකස් කර දීම සිදු වෙන්නේ කොහොමද කියන එක අපි අද මේ සංඛ්‍යා පද්ධති පාඩමේ මේ තුන්වෙනි කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි දරුවනි. එහෙනම් අපි බලමු මොනවද මේ සංඛ්‍යා පද්ධතිවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් කියලා කියන්නේ. එහෙනම් අපි යමු ඉදිරියට. දිවිමය ගණනය කිරීම binary mathematics. දැන් පුතේ අපි දිවිමය සංඛ්‍යා පද්ධතිය ගැන ඉගෙන ගත්තා. දිවිමය සංඛ්‍යා පද්ධතිය තුල අපිට 1 සහ 0 කියන සංඛ්‍යා දෙකනේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ 1 සහ 0 කියන සංඛ්‍යා දෙක කොහොමද 10 පාදයේ 8 පාදයේ 16 පාදයේ කියන සංඛ්‍යාවන් වලට පරිවර්තනය කළේ? එම සංඛ්‍යා පාදයන් කොහොමද දිවිමය සංඛ්‍යා පාදයකට පරිවර්තනය කරේ? ඒක ඕකේ. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද මේ දිවිමය සංඛ්‍යා ගණනය කිරීම වලට ලක්වන්නේ පරිගණකයක් තුල. දැන් පුතේ අපි දිවිමය සංඛ්‍යාවකින් අනුලක්ෂණ නිරූපණය කරන විදිහත් ඉගෙන ගත්තනේ. BCD ක්‍රමේ වේවා ASCII වේවා නේද? මේ කියන ක්‍රමවේදයන් වලින් කොහොමද අපි යම්කිසි සංකේතයක් දිවිමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලාත් අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ දිවිමය ගණනය කිරීම කියන්නේ මොනවද? කොහොමද මේ දේවල් සිද්ධ කරන්නේ? අපි ලේසියෙන් සරලව කිව්වොත් දරුවනේ අපි කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරන්නේ? අඩු කරන්නේ? ගුණ කරන්නේ? බෙදන්නේ? පරිගණකයක් තුල මේ සිද්ධ වෙන්නේ කොහොමද? අපි එය තමයි මේ පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දරුවනේ දිවිමය ගණනය කිරීම වලට අදාළව බලන්න ඕනෑම සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යා අපට හුරු පුරුදු දශමය සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කර ගණනය කිරීම අප සිදු කළා. තොරතුරු තාක්ෂණයේදී දිවිමය ගණනය කිරීම දිවිමය ලෙසටම සිදු කිරීමට අප දැනගත යුතුය. අනුමතේ ඕනෑම සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යා ඕනෑම සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යා අපට හුරු පුරුදු දශමය සංඛ්‍යා පද්ධතියට අපිට හුරු පුරුදු පුතේ 10 පාදයේ සංඛ්‍යානේ. එතකොට අපිට හුරු පුරුදු 10 පාදයේ සංඛ්‍යා පද්ධතියට පරිවර්තනය කර ගණනය කිරීම අප සිදු කළා. අපි අපිට හුරු පුරුදු විදිහට මේවා හරවගෙන කරගෙන අපි ගණනය කිරීම කරනවා නේද? 5යි 6යි 11යි මෙන්න අපේ 10 පාදයෙන් මේ සංඛ්‍යාවක් එකතු කරගත්තා. මෙහෙම අපිට මේක කරන්න පුළුවන්. මොකද පුතේ අපිට මේක හුරු පුරුදුයි. තොරතුරු තාක්ෂණයේදී දිවිමය ගණනය කිරීම. දැන් තොරතුරු තාක්ෂණය තුලදී ICT වලදී පරිගණකයක් කරන්නේ දිවිමය ගණනය කිරීමනේ. ඒව පුතේ දිවිමය ලෙසටම සිදු කරන්න අප දැනගන්න ඕනිලු. ඒ කියන්නේ අපිට දිවිමය සංඛ්‍යා දිවිමය විදිහටම කටයුතු කර මේ කැල්කියුලේට් කරන්න, එකතු කරන්න. අපි දැනගන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ අද ඉගෙන ගන්න යන්නේ පුතේ පරිගණකයක් කොහොමද දිවිමය සංඛ්‍යා එකතු කරන්නේ. අපි අද ඒක ඉගෙන ගත්තට පස්සේ අපිට තාමත්ම පහසුවෙන්
මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. ඒතර පරිගණකය එකතු කරන්නේ කොහොමද? අපි එකතු කරන විදිය එයාට වැඩක් නෑ. අපි 5යි 6යි 11යි 5යි 5යි 10යි 2යි 3යි 5යි කියලා අපි එකතු කරාට පරිගණකයට වැඩක් නෑ නේ ඒක. පරිගණකය අඳුරන්නේ නෑ නේ දේවල්. පරිගණකයේ මේ එකතු කිරීම අඩු කිරීම මේ ඔකේ දේවල් කොහොමද කරන්නේ? එහෙමනම් අපි යමු මේ දිවිමය ගණනය කිරීම වලට අදාළව දිවිමය එකතු කිරීම binary addition දිවිමය එකතු කිරීම. දැන් පුතේ අපිට දිවිමය සංඛ්‍යා ගත්තට පස්සේ අපිට තියෙන්නේ 0යි 1යිනේ. මේ දාන හැම සෙල්ලමක්ම අපිට දාන්න වෙන්නේ 0 සහ 1 කියන සංඛ්‍යා දෙකට. නේද? දාන හැම සෙල්ලමක්ම දාන්න වෙන්නේ 0 විතරයි. එතකොට දැන් දීර්ඝ විශාල සංඛ්‍යාවක් එන්න කලින් පුතේ අපි මුලින්ම බලමු. මම මේ උදාහරණයක් අරන් තියෙනවා දරුවන්ට බලන්න ගන්න පුළුවන්. බිඳුව ධන බිඳුව. මම මේක පහලට ලිව්වොත් බිඳුවට බිඳුවක් එකතු කරොත් ඕනෑම සංඛ්‍යා පද්ධතියක පුතේ බිඳුවට බිඳුවක් එකතු කරාම උත්තරේ බිඳුවයි. ඒක අපිට ආයි අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. 10 පද්ධතිය වේවා 8 වේවා 16 වේවා මේ මොකක් ගත්තත් බිඳුවට බිඳුවක් එකතු කරාම බිඳුවයි. ඒක අවුලක් නැහැ. දැන් එකට බිඳුවක් එකතු කරොත් 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි පුතේ 1යි බිඳුවයි 1යි. එතකොට බිඳුවට එකක් එකතු කරොත් උඩයට මාරුණා කියලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතනත් එක වෙන්න ඕනි. උඩයට මාරුණා කියලා එහෙම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බිඳුවයි 1යි එකතු කරත් පුතේ 1යි. ඔන්න දැන් එනවා අපිට අවස්ථා මෙච්චරනේ එන්න පුළුවන්. 0.2යි 1යි බිඳුවයි බිඳුවයි 1යි. ඔන්න අවසාන එනවා 1යි 1යි එකතු කරොත් කීයද? දැන් පුතේ 1යි 1යි එකතු කරොත් 2යි කියලා ගන්න පුළුවන්ද? බැහැනේ. ඇයි ඒ 2 කියන ඉලක්කමක් තියෙනවද මේ සංඛ්‍යා පද්ධතියට? නෑනේ. එහෙනම් 1යි 1යි 2යි කිව්වේ කොහොමද? ඒ අපි අපේ අර පුරුද්දට 10 පාදයෙන් නේද? 10 පාදයේ පුරුද්දට 2යි කියලා කියනවා. එහෙනම් 2යි කියලා කියන්න බෑ. ඒක වැරදි. පැහැදිලිද? මොකද එහෙම සංඛ්‍යාවක් දීමේ සංඛ්‍යා පද්ධතිය තුල නැහැනේ 2 කියලා සංඛ්‍යාවක්. එයා ගාව තියෙන 0.1යි පමණයි. එහෙනම් 1යි 1යි කීයද? අපිට ඕන නම් මෙහෙම ඕක කරන්න පුළුවන්. දැන් ඕක ඇත්තම උත්තරේ තමයි 1යි 1යි පුතේ බිඳුවමයි. 1යි 1යි බිඳුවමයි. ඇත්තටම උත්තරේ. එතකොට 1යි 1යි බිඳුවයි ඉදිරියට එනවා එකක්. එතන ඇත්තටම පුතේ 1යි 1යි උත්තරේ එන්නේ 1යි බිඳුවයි. ඇත්තටම 1යි 1යි එකතු කරාම උත්තරේ එන්නේ 1යි බිඳුවයි. මේ බලන්න. 1 ධන 1 සමානයි බිඳුවයි සහ පහළ සංඛ්‍යාව ඊළඟ අංකයට එකක් එකතු කරනවා. මෙතනදී අපිට එළියට එන එක ඊගාව සංඛ්‍යාවට එකක් එකතු කරනවා. හරි. දැන් අපිට මේව නම් ගැටලුවක් නෑ. 0.0.1යි 1යි 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 මේවා කිසිම ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ගැටලුව තියෙන්නේ මොකද්ද මේ 1යි 1යි බිඳුව ආවේ කොහොමද? අපි ඉගෙනගෙන නැහැ එහෙම. එහෙම කොහොමද ආවේ? 1යි 1යි 2 අවුලක් නෑ. ඒක 10 පාදයෙන් කියන්න පුළුවන්. හැබැයි දිවිමේ වල 2යි 1යි මේ 1යි බිඳුවයි කියන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි පුතේ. අපි යමු ගානක් හදන්න. දිවිමේ සංඛ්‍යා එකතු කිරීම වල දැන් ඇත්තම කාරණාව අපි පුතේ 10 පාදයෙන් මේ ගාන හැදුවොත් ඔන්න බලන්න 1යි 1යි එකතු කරාම 10 පාදයෙන් 2යි මේක 2 පාදයෙන් හැදුවොත් 1යි 1යි එකතු කරාම 1යි බිඳුවයි. ආ දන්නවද දරුවනේ මේ 2 කියන සංඛ්‍යාව නේද මේ මෙතන 1යි බිඳුවයි කියලා එන්න ඕනේ එහෙමනම්. ඒ කියන්නේ මේ දෙන්න අතර සමානත්වයක් තියෙන්න ඕනේ. ඔව්. අපි බලමුද 10 පාදයේ මේ දෙකේ පාදයට හරවලා 10 පාදයේ සංඛ්‍යාවක් දිවිමය කරනවා නම් මොකද්ද කරන්න කියලා මං කිව්වේ දෙකෙන් බෙදන්න. එහෙනම් දෙක දෙකෙන් බෙදමු. දෙකට දෙක ඒවා 1යි ඉතුරුයි බිඳුවක්. එකට දෙක ඒවා බිඳුවයි ඉතුරුයි එකක්. එහෙනම් මේක යට ඉඳන් උඩට ලියන්න අන්න පුතේ දෙකේ ඉලක්කම 10 පාදයට සමානයි 1යි බිඳුවයි දිවිමය. ඒ කියන්නේ මේ අංක දෙක තමයි 1යි බිඳුවයි කියලා මේ නේද දිවිමය වලදී කියන්නේ. මොකද දෙක ලියන්න බැහැනේ දෙක 10 පාදෙන්නේ. ඒ අපේ පුරුද්දටනේ අපි කියන්නේ 1යි 1යි 2යි කියලා. ඒ අපිට පුරුදු විදිහ. දැන් අපිට මේ විදිහ පුරුදු වුණාට දෙකේ පාදයෙන් අපිට එහෙම පුරුදු නැහැනේ. එහෙනම් දෙකේ පාදයෙන් 1යි 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 බිඳුවයි යන්න මතක තියාගන්න කොහොමද ඒක මේ විදිහට එන්නේ?
එකයි එකයි එකතු කරාට පස්සේ ඒක 1.0යි කියලා එන බව ඔබ දන්නේ දැන්. මොකද 2 කියන සංඛ්‍යාව තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ ඇත්තටම දිවිමය වලට. මොකද 1 කියන සංඛ්‍යාව සෑම පාදයකම තියෙනවනේ. 2 පාදේ 8 පාදේ 16 පාදේ ඕනෑම සංඛ්‍යාවක මේක තියෙනවා. ඒ නිසා පුතේ මෙන්න 2 පාදෙන් 1 1 එකතු කරාම උත්තරේ 1.0යි. දැන් අපි වමු පොඩ්ඩක් ටිකක් ලොකු ගානකට. ඔන්න උදාහරණයක්. 11යි 0.1යි එකතු කරන්න. 11 කියලා කිව්වේ මම මේ නිකම් කට වචනෙට නැත්නම් පුතේ 11 කියලා සංඛ්‍යාවක් දිවීමේ වල නැහැ. මේක අපි කියන්නේ 1 1 කියලා. 1 1 කියන සංඛ්‍යාව 0.1 එකතු කරනවා. දැන් කොහොමද බලන්න එකතු කිරීම? මේක හරියටම ඉගෙන ගන්න, හරියටම දැනගන්න. ඔන්න දැන් පුතේ අපි දන්නවා 1 1 එකතු කරාම 10යි. එහෙමනම් 0යි එකක් ඉතුරුයි. නේද? අර ඉතිරි එක මේ විදිහට මෙහෙට යනවා, වමට යනවා නේද? මෙන්න වමට ආවා. දැන් එතන වමේ තියෙනවා නැවතත් 1 1 බිඳුවයි. හැබැයි 1 1 ආයි 10යි. ආයි එකක් ඉතුරුයි. දැන් මේ එක කෙලින්ම පහලට එනවා. එයා එනවා මෙතෙන්ට. එහෙනම් ආන්සර් එක මොකද්ද? 1.2 100. නේද? පැහැදිලි නේද? එකතු කරාම වෙච්ච දේ. 1 1 එකතු කරා බිඳුවයි එකක් ඉතුරුයි. ඒකයි මේකයි එකතු වුණා. ආයි 10යි එකක් ඉතුරුයි මෙතෙන්ට ආවා. හරි. ඔන්න ඔය විදිහට අපි දැන් තව ගානක් හදමු. හරි. තව ගානක් හදමු. ඔන්න. තීම එකතු කිරීමට අදාළව. 1 1 1 1.1. දැන් මේ වගේ සංඛ්‍යාවක් එකතු කරන්න යන්නේ අපි. 1 3කුයි 1.1කුයි. 1 1 එකතු කරාම පුතේ 10යි. ඒ කියන්නේ බිඳුවයි. අපි ඒක වෙන පාටකින් කරමු හොඳට පේන්න. 1 1 බිඳුවයි. ඔන්න එකක් ඉතුරුයි. ආයි 1 1 එකතු වෙනවා බිඳුවකින් අපි ගණන් ගන්න නැතුව එමුකෝ. 1 1 ආයි 10යි එකක් ඉතුරුයි. දැන් මොකද වුනේ? එකේ 3ක් තියෙනවා පුතේ. එකේ 3ක්. දැන් ඕක මෙහෙමයි. එකේ 3ක් නේ. එකේ 3ක් ආවොත් එහෙම ගොඩක් දරුවන්ට මේක මෙහෙම හදන්න පුළුවන්. ඇත්තටම එකේ 3 කියන්නේ 3නේ. නේද? 10 විදිහට ගත්තොත්. එතකොට ඉතින් 3 කියලා කියන්නේ 3ට 2 ඒවා 1යි ඉතුරුයි 1ක්. 1ට 2 ඒවා බිඳුවයි ඉතුරුයි 1ක්. ඉතින් බලන්නකෝ පුතේ. 3 කියලා කියන්නේ සමානයි 1යි 1ට. එහෙනම් ඇත්තටම මේකේ උත්තරේ 1යි 1යි කියලා ගන්න පුළුවන්. හරිද? නැත්තම් මේක මෙහෙමත් හදන්න පුළුවන්. 1 1 10යිනේ. නේද? ඒකට තව එකක් එකතු කරන්න. එතකොට 0.1 1 1. අපිට එහෙම දෙකට කඩලා හදන්නත් පුළුවන්. දැන් දිග එකක් આવුත් එහෙම මෙහෙම හදන්න බෑනේ මේ. මෙහෙම එකක් ආවොත් කොහොමද හදන්නේ? එතකොට ඉතින් හරි අමාරුයි. එතකොට මේ මෙහෙම ගන්න. 1 1 10යි. 1 1 10යි. ආයෙ එකතු කරන්න. 0.0 1 1 ආයෙ 10යි 100යි. දෙකට කඩලා හදන්න. ඒක ඔබට ඕනෑම ආකාරයකට ගන්න පුළුවන්ද? එහෙමත් බැර නම් පුතේ මෙහෙම හදන්න. එකේ ඉලක්කම් 3 4ක් කියන්නේ 4යිනේ. 4 සමානයි 1.0. ඔබ බෙදලා බලන්නකෝ 4 මේ. 4ට 2 ඒවා 1යි ඉතුරුයි බිඳුවක්. 1ට 2 ඒවා 4ට 2 ඒවා 2යි ඉතුරුයි බිඳුවක්. 2ට 2 ඒවා 1යි ඉතුරුයි බිඳුවක්. 1ට 2 ඒවා බිඳුවයි ඉතුරුයි 1ක්. මෙන්න 100. පැහැදිලිද? එහෙනම් මේ විදිහටත් අපිට මේ දේ කරන්න පුළුවන්. එකේ ගැටලුවක් නැහැ. ඉතින් අපි මේක පුරුදු වුණාම පුතේ නේද? එකේ දෙකක් කියන්නේ 10යි, එකේ 3ක් කියන්නේ 11යි, එකේ 4ක් කියන්නේ 100යි. මේ ඇත්තටම මේ මොනවාද මේ කියන්නේ? මේ කියන්නේ අර කලින් ඇඳ chart එක නේද මේ? කලින් ඇඳ chart එක නෙමෙයි. අපි මතකද chart එකක් ඇඳා? මෙන්න මේ chart එක බලා ගන්න. ඔය chart එක දැන් මතක ළමයිට මේක පුළුවන්. බිඳුව නම් බිඳු 3යි කොහොමද? 1යි නම් 0.0යි 1යි. 2යි නම් 0.1යි බිඳුවයි. අර chart එක 0.1 0.1 0.2 1 1 3 1යි 1 මෙන්න බලන්න. 1 2 4 1.2 5 1.1 අන්න බලන්න පුතේ මේ 6 1යි 1යි බිඳුව
7 1 3 මේ සංඛ්‍යා ටිකමනේ ඔය එකතු කරාම තියෙන්නේ නේද? ඒ කියන්නේ එකේව 4ක් මේ එකේව 4ක් කියන්නේ 100 1 1 1 1 එකේව 4ක් 4 4 4 කියන්නේ 100. අන්න දැන් පුතාලෝ මෙහෙම ගන්න පුළුවන්. මේ 3 කියන්නේ 1 1 2 කියන්නේ 1.0. ඒතර ඔය chart එකේම ආభాෂය අපිට ගන්න පුළුවන් මේ සංඛ්‍යා නිර්මාණය කිරීමේදී. දැන් පැහැදිලිනේ chart එක හරහා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් මෙන්න මේ ගාන. දැන් අපි දන්නවා මේ පැත්තෙන් 1 1.0 එකක් එහා පැත්තට ගියා. 1 3යි 11යි. කෙලින්ම ගන්න පුළුවන් 1 3යි 11යි. නැත්තම් මේක දෙපාරකට හදන්න පුළුවන් 1 1 10යි 0 එකක් එහා පැත්තට ගියා 0 1 1 අර එක මෙහෙට ගියා. ඉතින් එහෙම ඕනේ නැහැ පුතේ අපි දන්නවා 1 3ක් 11යි කියලා. හරි. ඉතින් තව උදාහරණයක් බලමු. හරි. අපි එකේව විතරක් කොහොමද දාගමු? ලොකු ටිකක් මොන වගේ ගානක් එයිද බලන්න. 0 1 1 1 1 0යි 1 එකේ 3යි 1යි 1 එකේ 3යි 1යි 1යි. ඇයි එකේ 3ක් කියන්නේ 11යිනේ. ඔන්න උත්තරේ. පැහැදිලි නේද? හරි. ආයි මම දන්නවා ඔක ආයි පොඩ්ඩක් අවුල් යන්නේ නැති කියලා. හරි බලමු කමන්නේ. මෙහෙම හදමු. දැන් බලන්න. 1 1 0යි එකක් ඉතුරුයි. ආයි 1 1 0යි එකක් ඉතුරුයි. 1.2යි එකමයි 1 1 ආයි 0යි එකක් ඉතුරුයි. ඒක ඉස්සරහින් ලිව්වා. දැන් තේරුණා නේද හැමෝටම එහෙමනම් දිවිමය සංඛ්‍යා කොහොමද එකතු කරන්නේ කියලා. එහෙනම් දිවිමය සංඛ්‍යා එකතු කිරීමේදී දරුවනේ ඒක බය වෙන්න එපා. මම මේක ආයි මෙහෙම කරන්නම්. ඔබ පුතාලා මෙහෙම ලියාගෙන තියාගත්තත් කමක් නැහැ. 1 1 1.0යි එකේ 3ක් 11යි එකේ 4ක් ආවොත් ඔය ලොකු ගාණක් 100යි. මොකද සමහරවිට අපිට ගණන් පේලි දෙකකට වඩා එන්නේ නැහැ. ආවත් ඒක දෙපාරකට හදන්න පුළුවන්. එතකොට මේ විදිහට මේව මතක තියාගන්න. එකේ 2 1.0 එකේ 3 1 1 100ක් කියන්නේ. ඒ කියන්නේ එකේ 4ක් ආවොත් එහෙම බිඳුවක් දාගෙන ඉතුරු 10 මෙහා පැත්තට ගෙනියන්න වෙනවා. ඒ 10 1යි කියලා ආයෙ එකතු කරන්න වෙනවා. මෙහෙම තමයි මේක එකතු කිරීමේදී සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍ය අපේ සරල එකතු කිරීමේ ක්‍රමවේදයම තමයි මේකෙත් තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න දශම එකතු කිරීම ඔය විදිහට අවසන් වෙනවා. නමුත් ඒක අවසන් කරන්න කලින් මම තව පොඩි ගානක් හදලා පෙන්නනවා දරුවන්ට. සාමාන්‍ය බිටු 8කින් ගණන් එන්නේ මේ විදිහට. බිටු 8ක්. ඒතර බිටු 8කින් එකතු කරන්න එනවා. ඔන්න වගේ ගානක් අපිට හදා ගන්න පුළුවන් නම් ඇති. නිකන් මෙතනදි වෙන්නේ 1 1 0යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. එකේ 2ක් 0යි එකක් ඉතුරුයි. එකේ 2ක් 0යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. 1.0.0 1 0යි එකක් ඉතුරුයි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ සංඛ්‍යා ටික නිර්මාණය වෙන්නේ. පැහැදිලිනේ එහෙනම් හැමෝටම? හරි. දැන් ඔන්න එකතු කිරීමේ ක්‍රමවේදය හරි. දැන් අපි යනවා ද්විමය සංඛ්‍යා අඩු කිරීමට binary subtraction අඩු කරනවා. දැන් අඩු කිරීමකදී නම් බිඳුවෙන් අඩු කරොත් බිඳුවක් ඉතින් කොහොමත් බිඳුවයිනේ. ඒක අවුලක් නේ. එකෙන් බිඳුවක් අඩු කරොත් එකෙන් බිඳුවක් අඩු කරොත් මොකද වෙන්නේ? එකෙන් බිඳුවක් අඩු කරොත් එකමයි. මොකද බිඳුවට මොකුත් නැහැනේ. එකෙන් බිඳුවක් අඩු කරා හිස් අගයක් එකයි. එකෙන් එකක් අඩු කරොත් එකෙන් එකක් අඩු කරොත් එහෙම බිඳුවයි මොකුත්ම නැහැනේ. ඔන්න. දැන් බිඳුවෙන් එකක් අඩු කළොත් අන්න නේද ගැටලුව. බිඳුවෙන් එකක් අඩු කරොත් බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. එහෙනම් අපි වමෙන් එකක් ගන්නවනේ නේද? වමෙන් එකක් ගන්නවනේ. එතකොට වමෙන් ගේන එක්කෙනාව තමයි දැන් ගැටලුවක් බවට පත් වෙන්නේ. හරි. දැන් මෙතන නම් වමේ කවුරුත් නැහැනේ. වමේ කවුරුත් නැති නිසා බිඳුවෙන් එකක් අඩු කරාම අපිට එකයි කියලාම උත්තරේ ගන්න පුළුවන්. හරි. දැන් අපි ඕක ගාණක් හදලා විසඳගමු. හරි. මම මෙතන මේ පැහැදිලි කිරීමත් උතර කියන්නම් දරුවනේ. වම් පසට එකක් එකතු වේ සහ වම් පසින් එකක් එකතු කරාම ඒක වම් පසත්තේ බිඳුව නම් ඒක වේ. වම් පසත්තේ එක නම් මේ 2යි 1.0යි කියලා මෙහෙම තිබ්බට නෝට් එක මම ඒක දරුවන්ට පැහැදිලි කරන්නම් අපි ගාණක් හදාගෙන යනකොටම.
හරි. දැන් මෙන්න මෙහෙම හිතා ගන්නකෝ. 100 කියලා සංඛ්‍යාවකින් 11 කියලා සංඛ්‍යාවක් අඩු කරන්න තියෙනවා කියලා. හරිද? හරි. මම මේක මෙහෙම කරමු. ඉස්සෙල්ලා තේරුම් ගන්න ලේසි වෙන්න. 110 කියන සංඛ්‍යාවෙන් 11ක් අඩු කරන්න තියෙනවා කියලා හිතමු. හරි. දැන් බලන්න පුතේ. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. එතකොට දැන් මේන් බලා ගන්න මේක වෙන ක්‍රමයකට මම කරනවා. හරි. මේ තියෙන්නේ 10 පාදය. දැන් අපි ඉස්සෙල්ලා අපේ පාදයෙන් ටෙස්ට් කරලා බලමු. පුතේ 3න් 5ක් අඩු කරන්න බෑ. 3න් 5ක් අඩු කරන්න බැයි නම් අපි මොකද කරන්නේ? අපි වම් පැත්තෙන් ගේනවා එකක් නේද? මේ පැත්තෙන් ගේනවා එකක්. ඔය එක නේද? ඔය වම් පැත්තෙන් ගේන එක මොකටද සමාන? 10ට. අපි වමෙන් එකක් අරන් එනවා. ඒ වමෙන් අරන් එන එකේ ඉලක්කම සමානයි 10ට. එතකොට ඔය ගේන එක 10ට සමාන නිසා මේ 3ට 10 එකතු වුනහම මොකද වෙන්නේ? 13යි. එකක් ගේනවා ඒ එක 13යි කියලායි ගන්නෙ. දැන් 13න් තමයි පුතේ 5ක් අඩු කරන්නේ. 13න් අඩු කරන්න 5. එහෙනම් 13න් 5ක් අඩු කරාම උත්තරේ 8යි. දැන් මෙතන තියෙන්නේ 4 නෙවෙයි. ඇයි එකක් ගත්තනේ? ඒ නිසා මෙතන තියෙන්නේ 3. 3න් එකක් අඩු කරාම 2යි. ඔය තියෙන්නේ අපේ ක්‍රමේ. අපේ ක්‍රමේ කිව්වේ 10 පාදයේ ක්‍රමේ. දැන් මේ තියෙන්නේ දිවිමය ක්‍රමය. පුතේ බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. වමෙන් ගේනවා එකක්. වමෙන් ගේනවා එකක්. මේ වමෙන් ගේන එක 10 පාදයේදී නම් 10යි. එහෙනම් 2 පාදයේදී කීයද? මතක කියන්න. කීයද 2 පාදයේදී? 2 පාදයේදී පුතේ 2යි. එක සමාන වෙනවා 2ට. මතක තියාගන්න අඩු කරනකොට හරිද ඕනිම සංඛ්‍යාවක් අඩු කිරීමේදී ඕනිම හරිද ඕනිම සංඛ්‍යාවක් අඩු කිරීමේදී වම් පසින් තරුවක් දාලා මේව නෝට් එකේ ලියා ගන්න. වම් පසින් ලබා ගන්නා එක හරිද වම් පසින් ලබා ගන්නා එක අදාළ පාදයට සමාන වේ. අදාළ පාදයට සමාන වේ. අඩු කිරීමේදී වම් පසින් ලබා ගන්නා එක අදාළ පාදයට සමාන වේ. පුතේ 10 පාදයේදී වමෙන් එකක් ගත්තා. එක 10 පාදයේ හින්දා එක 10ට සමාන වුණා. දිවිමය සංඛ්‍යාවේදී වමෙන් එකක් ගත්තා. වමෙන් ගත්ත එක අදාළ පාදය කියන 2 පාදයට සමාන වුණා. ඒ නිසා තමයි මේක 2 කියලා ආවේ. හැම වෙලාවකදීම දැන් 8 පාදේනුත් එහෙමයි පුතේ. අපි 8 පාදේ අඩු කිරීමකදීත් මම කියලා දෙන්නම්. 16 පාදේත් එහෙමයි. අපි හැම වෙලේම සංඛ්‍යා පද්ධතියක වමෙන් එකක් ගත්තොත් අඩු කරන්න බැරි හින්දා ඒ ගන්න එක හැම වෙලාවකදීම අදාළ සංඛ්‍යා පාදයට සමාන වෙනවා. එහෙමනම් මෙතනදී අපි ගත්ත එක සමාන වුණා 2ට. දැන් පුතේ 2කින් එකක් අඩු කරන්න පුළුවන්නේ. 2කින් එකක් නේද? 2කින් එකක් 1යි. දැන් මෙතන තියෙන්නේ නැවත බිංදුවයි. මොකද තිබ්බ එක ගත්තනේ. එහෙනම් ආයි බිංදුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මේක නැවත මෙතෙන්ට එනවා. ආයි එන්නේ 2ක් පුතේ. 2කින් එකක් 1යි. මෙතන තියෙන්නේ බිංදුවක්. ඔන්න උත්තරේ එනවා අපිට 0.1 කියලා. මේක ෂුවර් නැත්තම් මෙහෙම කරමු. මොකද්ද? 1 1 1 1 කියලා එකතු කරලා බලමු. 110 එනවද කියලා. 1 1 0.1 එකේ 3ක් 11යි. එහෙනම් හරි නේද පුතේ? 1 1 බිංදුවයි කියලා ආවනේ. එහෙනම් 1 1 බිංදුවෙන් 11ක් අඩු කරහන් උත්තරේ 11යි කියලා ආව එක හරි නේද? හරි. එහෙනම් මේ නෝට් එකට අදාළව දරුවෝ ලියා ගන්න මේක. අඩු කරනකොට වම් පසින් ලබා ගන්නා එක අදාළ පාදයට සමාන වෙයි.
ඒතර හැම වෙලාවකදීම මේක මේ විදිහට අදාළ පාදයට සමාන වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේක පටල ගන්න එපා. මම 10 පාදය කරලා පෙන්නුවේ ඒකයි දරුවන්ට. දැන් 10 පාදෙදි අපි වමෙන් ගේන එක 10 කියලා ගන්නවනේ. වමෙන් එකක් ගෙනාවා 10යි කියලා ගන්නවා. ඒ 10ට තමයි 3 එකතු කරලා 13 උනේ. එහෙම නැත්නම් මේ 3 ඉස්සරහට එක දාලා 13යි කියලා ගත්තා නෙවෙයි. ඒක අගේනේ ගන්න. මොකද බලයක් ගන්න වමෙන් කෙලින්ම අපි අරගෙනම එනවා කෙලින්ම සංඛ්‍යා පද්ධතියේ වටිනාකම. ඒ ආකාරයට තමයි දිවිමය සංඛ්‍යාවත් අපි හදන්නේ. හරි. අපි දිවිමය සංඛ්‍යාවක් හදලා බලමු තව එකක්. ටිකක් මේ විදිහට අපි අඩු කිරීම ගමු. මේ වගේ එකක්. 1.1.1 කියන සංඛ්‍යාවෙන් 100 1.2 කියන සංඛ්‍යාව අඩු කරන්න. දැන් එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. ඒක ගැටලුවක් නෑනේ. බිඳුවෙන් එකක් අඩු කරන්න යන්න බෑ. ඒ නිසා මේ පැත්තෙන් එකක් ගේනවා. 1 කියන්නේ 2. දෙකෙන් එකක් අඩු කරාම 1යි. දැන් මෙතන තියෙන්නේ බිඳුවයි. ඒ බිඳුව එහෙමම මෙතනින් ලියනවා. හරිද? එතකොට මෙතන තියෙන බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි මේක මෙතෙන්ට එනවා. දැන් මොකද වුනේ? 1යි 1යි බිඳුවයි 1යි 1යි කිව්ව සංඛ්‍යාව දැන් 10යි 1යි 1යි බවටපත් වුණා. අයි දැන් මෙතන බිඳුවනේ තියෙන්නේ. මෙතන බැරි වෙලා හරි එකක් තිබුණා නම් මේක මෙහෙට ගේන්න තිබ්බනේ. මෙතන අපි නොලියුවට පුතේ මෙතන තියෙන්නේ බිඳුවක්. බිඳුවයි. පැහැදිලි නේද? හරි. එහෙනම් ඕකම අපිට ආයි කරලා බලන්න පුළුවන් එකතු කිරීමක් විදියට නේද? මේ 100 මෙතන එකතු කරන්නකො. 1.1 1.1 බිඳුවයි එකක් ඉතුරු මෙහෙට ගියා මේක මෙතෙන්ට ආවා. 110 11 අනිත් පැත්තට එන්නේ 100ක් අඩු කරාම මේ උත්තරේ 100ක් එකතු කරාම මේ උත්තරේ. අනේ මම හිතනවා දැන් දරුවන්ට පැහැදිලි ඇති කියලා. යම් සංඛ්‍යාවක් අඩු කරනකොට අර බිඳුවෙන් එකක් අඩු කරාම මොකද වෙන්නේ? වමෙන් ගේනවා එකක්. ගේන එක සමානයි දෙකට. දෙක කියන්නේ පුතේ පාදය. එහෙනම් මේ තියෙන්නේ සම්පූර්ණ සාරාංශය. මේක අඩු කිරීමක්. x කියන්නේ ඊගාව අකුර. ඒක ඊගාව අකුර එක වෙන්න ඕනේනේ. හරි. එතන අපි ඒක එක කියලාම දැම්මනම් වටිනවා මං හිතන්නේ. මේ විදිහට අඩු කිරීමක්. එහෙනම් මේ මම ලිව්ව සම්පූර්ණම හරි. මේ සාරාංශයේ පුතල්ට පුළුවන් පොතේ නෝට් එක ලියා ගන්න කොටස මේක දාගන්න. මොකද්ද? අඩු කිරීමකදී හරි අඩු කිරීමකදී අපිට බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි වම් පැත්තෙන් එකක් ගේනවා. වමෙන් ගේන එක සමානයි දෙකට. දෙක කියන්නේ පාදය. right? එහෙනම් ඒ විදිහට තමයි ආන්සර් එක දෙකෙන් එකක් 1යි කියලා එන්නේ. ඒතර 10න් එකක් අඩු කරාම බිඳුවයි 1යි. හරිද? හරි. මෙන්න මේ කොටස ලියා ගන්න. අතර ඔය අඩු කිරීමේ ගැටලුව මග ඇරෙන්නේ නැහැ. මොකද ගොඩාක් වෙලාවට දරුවනේ දැන් මේක අපිට කටපාඩම් කරලා වැඩක් නැහැ නේ. වමෙන් එකක් ගේනවා එක කියන්නේ 2යි කියලා. ඒක අවබෝධ වෙන්න ඕනි. ඒතර ඕනෙම සංඛ්‍යා පද්ධතියක අපි වමෙන් එකක් ගත්තාම අපිට අවබෝධයක් එනවා. ඒක 1යි නේද? එහෙමනම් මේක ගැටලුවක් නැහැ නේද කියලා. ඒ නිසා අන්නේ අවබෝධයයි අපි හදා ගන්න ඕනි. හරි. දැන් එහෙමනම් ඔන්න අපිට දීමේ සංඛ්‍යා අඩු කිරීම කියන කොටස දැන් පැහැදිලි වුණා. එතකොට අපිට ඕනෑම අඩු කිරීමේ කොටසක් මේ ආකාරයට විසඳ ගන්න පුළුවන්. එහෙනම් අපි උතේ දැන් ඔන්න සංඛ්‍යාවල එකතු කිරීම, දීමේ සංඛ්‍යාවල එකතු කිරීම, දීමේ සංඛ්‍යාවල අඩු කිරීම කියන කොටස් දෙක තමයි අපි මේ අවසන් කරේ. හරි. අපි ඔය කොටස් දෙකෙන්ම එක සංඛ්‍යාවක් හදලා අපි ඊගව කොටසට යමු. මේ වගේ සංඛ්‍යාවක් ඔන්න අඩු කරන්න එනවා පුතේ. දැන් මොකද වෙන්නේ? බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මේ පැත්තෙන් එකක් ගේනවා. එකක් තියෙනවද මෙතන? නැහැ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගේනවා තියෙනවද? නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් මෙතෙන්ට ගේනවා. එතනින් එකක් තියෙනවා. ආයෙතනින් එකක් ගේනවා. මෙතනින් එකක් තියෙනවා. ආයෙ මෙතෙන්ට එකක් ගේනවා. අන්න ඒ එක දැන් දෙකක් විදිහට ගන්නවා. හැම වෙලේම මතක තියාගන්න මේ වගේ අඩු කිරීමක් ආවොත් අපි මේ එක ඉලක්කම ගන්න මෙතන ඉන්නේ. මෙයා එක ස්ටෙප් එකකට තමයි එන්නේ. මෙතෙන්ට ඇවිල්ලා මාරු වෙවි එන්නේ.
ඒ එද්දි නිකන් එනවද? නෑ අර හැම බිඳුවකටම එක ඒවා දාගෙන ඉන්නේ. ඔන්න බලන්න. දැන් මේ දෙකෙන් එකක් අඩු කරාම 1යි. පැහැදිලිද? දැන් මෙතෙන්ට එකක් දාගෙන නේ ආවේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. දැන් මෙතෙන්ට එකක් දාගෙන ආවේ. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. දැන් මෙතන තිබ්බේ බිඳුව බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න බිඳුවයි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. එක සාමාන්‍ය විදිහට මෙතෙන්ට එනවා. දැන් ඔන්න බලා ගන්න අපි 1.3.3 අඩු කරාම මේ විදිහට උත්තරයක් ආවා. දැන් අපිට ප්‍රශ්නයක්. අයියේ උත්තරේ හරිද දන්නේ නැහෙනි. එහෙනම් නැවත අපි මෙයාව එකතු කරලා බලමු කොයි උත්තරේ එයිද කියලා. එකතු කළා. 1යි 1යි 10යි බිඳුවයි එකක් එහා පැත්තට යනවා. 1යි 1යි 10යි එකක් එහා පැත්තට යනවා. 1යි 1යි 10යි එකක් එහා පැත්තට යනවා. ඒක බිඳු 2යි 1යි 1යි බිඳුවයි 1යි 1යි එක මෙහි පැත්තට එනවා. පුතේ 111යි බිඳු 3 එනවා නේද? 111යි බිඳු 3. එහෙනම් මේ ගත්ත ක්‍රමය දැන් පැහැදිලිද? ඔන්න මන් දන්නවා ආයෙ අවුලක් ආවා. හරි. අපි අවුල ආයෙ විසඳගමු. මොකද්ද? ආයෙ හදමු මේක. හොඳට බලා ගන්න. මම ටිකක් වෙනස් ගානක් දෙන්නම් ඒකම නැතුව. මේ විදිහට බිඳු ඔන්න ගොඩාක් තියෙනවා. දැන් අපිට අඩු කරන්න එනවා 111ක් වගේ සංඛ්‍යාවක්. දැන් මොකද කරන්නේ? පුතේ බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ගේන්න ඕනි. එතනත් එකක් නෑ. මෙහෙන් එකක් ගේනවා. එකක් නෑ. මෙහෙන් එකක් ගේනවා නෑ. මෙතනින් එකක් ගේන්නේ. මෙයා එන්නේ ඔන්න ඔහොම. මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. මේ එන හැම වෙලාවකදීම මේවට එක ඒවා දාගෙනයි පුතේ එන්නේ. එහෙමයි ඒක අරන් එන්නේ. හැම වෙලාවකදී මෙයා බිඳුවකට එනකොට එකක් ගේනවා. එහෙනම් අපි දන්නවා මේ එක කියන්නේ දෙකක්. දැන් මේ දෙකෙන් එකක් අඩු කරාම 1යි. හැබැයි මේ එකේ ඒවා පුතේ 2යි කියලා ගන්නවද? නෑ 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 නෑ. එහෙමනම් දෙකෙන් එකක් අඩු කරාම 1යි කියලා ගන්නව නෑ. ඒවා 1යි. ඔබ හිතන්නේ මෙතන එකේ ඉලක්කමමයි තියෙන්නේ කියලා පුතේ. මෙතන බිඳුව තිබ්බනේ එකෙන් බිඳුවක් 1යි කියලා ලියන්න තිබ්බා. දැන් මෙතන තියෙන 1යි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. මෙයා 1යි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. දැන් මෙතන තියෙන බිඳුවක් නේ අපි නොකියුවට. මෙතන එකක් තියෙනවනේ. එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. මෙතන තියෙන්නේ මොකද්ද දැන්? මේ එකනේ හැපැත්තට ගියේ. මෙයා දැන් බිඳුවයි පුතේ ඈ. මේ එක අරගෙන ගියානේ බිඳුවයි. නේද? බිඳුව ගෙහෙම ලියන්න බිඳුවයි. මේක ගෙහෙම ලියන්න 1යි. පැහැදිලි නේද? ඔන්න අඩු කිරීම පටල ගන්න එපා. ආයි උත්තරේ ආවද බලන්න එකතු කරලා බලන්න. 1යි 1යි. මේ දෙක එකතු කරමු. 1යි 1යි බිඳුවයි එකක් ඉතුරුයි. 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 එක එනවා. මේ එක එනවා. මෙන්න බලන්න. එකතු කරාම නැවතත් 110යි බිඳු 3 110යි බිඳු 3 එනවා. එහෙනම් මේ ක්‍රමේ වැරද්දක් තිබිලා නැහැනේ. වැරද්දක් තිබ්බනම් මේක අඩු වෙලා එයා උත්තරේට නැවත එකතු කරාම මේ පිළිතුර එන්න බැහැනේ දරුවනේ. එහෙනම් මතක තියාගන්න වමෙන් බිඳුවක් ගනිද්දි වමෙන් එකක් ගනිද්දි මේ පැත්තේ බිඳුවක් නම් ඔබ යන්න මුළු ගානේ මුලටම ගිහිල්ලා එක පාරින්ම බිඳුවක් ගේන්න බෑ ඔයාට ඕනේ තැනට. නිසා හැම ස්ටෙප් එකකටම එක ඒවා දාගෙන තමයි එන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ගාන හොඳට අවබෝධ කරගන්න හොඳට තේරුම් ගන්න පුතේ. මම වැඩි උදාහරණ ගන්නෙ නැහැ. මොකද ඔබ මේ නරඹන්නේ වීඩියෝ පාඩම් මාලාවක්. එම නිසා ඔබට පුළුවන් නැවත මේ කොටස නරඹන්න. එතකොට ඔබට පුළුවන් මේ ක්‍රමවේදය හොඳින් අධ්‍යයනය කරගන්න. ඒ නිසා උදාහරණ කොපමණ ගත්තත් පුතේ නිර්මාණය වන ක්‍රමවේදයයි ඔබ වටහා ගත යුත්තේ. නිසා ක්‍රමවේදය හරියට ඔලුවට දාගත්තට පස්සේ මේ වෙනි ඕනෑම සංඛ්‍යාවක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ නිසා උදාහරණ 100ක් කළත් පුතේ ක්‍රමවේදය ඔබට තේරුම් ගන්න බැරි වුණා නම් ඔබට උදාහරණ 100න්වත් මේ ක්‍රමවේදය ඔබට අල්ල ගන්න බෑ. ඒ නිසා හැම වෙලාවකදීම පුතේ ගණන් හදනකොට ගාන හදන ක්‍රමවේදය අවබෝධ කරගන්න බලන්න. මොකද්ද ක්‍රමය? කොහොමද ඒ දේ එහෙම සිද්ධ වුනේ? හරියටම සිද්ධාන්ත කාරණාව අවබෝධ කරගන්න. එතකොට එවිට ඔබට පුළුවන් ඒ ආකාරයෙන් ප්‍රශ්නය කුමන විදිහට දුන්නත් ප්‍රශ්නය වෙනස් කරමින් ප්‍රශ්නය කුමන ආකාරයකට මතු කරත් ක්‍රමවේදය දන්න නිසා ඔබට නිවැරදිවම පිළිතුර ලබා දීමේ හැකියාව පවතිනවා. හරි. එහෙනම් අපි මේ අවසන් කළේ දීමේ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියන ක්‍රමවේදයන්. එහෙනම් අපි කොටස් දෙකම ඔන්න එකතු කරලා මේ දේ කරා. එතනදී මම දරුවන්ට කිව්වා තරුවත් දාලා මේ කොටසත් ලියා ගන්න. අඩු කිරීමේදී වම් පසින් ලබා ගන්නා එක අදාළ පාදයට සමාන වේ කියන එකත් ලියා ගන්න කිව්වා. ඊට අමතරව මෙන්න මේ කොටසත් මම මේ විදිහට
නිර්මාණය කරගන්න කියලා කිව්වා. right. අපි එහෙනම් යමු ඉතිරි කොටසට. දිවිමය සංඛ්‍යා ගුණ කිරීම. මෙතනදී නම් මේ දේ සිද්ධ වෙන්නේ එහෙම අමුතු ක්‍රමයකට නෙවෙයි. දිවිමය සංඛ්‍යා ගුණ කිරීමේ කියන ක්‍රමය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ක්‍රමයටමයි. සාමාන්‍ය ක්‍රමයටමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ක්‍රමයට. ඇයි මේක ඇතුලේ අමුතු ක්‍රමවේද නැහැ. දැන් මේ උදාහරණයක් විදිහට නේද? බිඳුවරක් බිඳුව බිඳුවයි, එක්වරක් බිඳුව බිඳුවයි, බිඳුවරක් එක බිඳුවයි, එක්වරක් එක එකයි. ඔක සාමාන්‍යයිනේ. ඉතින් අපි දැන් ගුණ කරලා බලමු මෙහෙම. 10 ගුණ කරමු එකෙන්. එක්වරක් බිඳුව බිඳුවයි, එක්වරක් එක එකයි. 10මනේ. හරි. 111 ගුණ කරමු 10න්. දැන් කොහොමද ගුණ කරන්නේ? බිඳුවරක් එක බිඳුවයි, බිඳුවරක් එක බිඳුවයි, බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් එක එකයි, එක්වරක් එක එකයි, එක්වරක් එක එකයි. දැන් අන්තිමට මේ ටික එකතු කරනවා. බිඳුවයි, බිඳුවයි එකයි, එකයි, බිඳුවයි එකයි, එකයි, මෙයා එකයි. 110 10න් වැඩි කරාම පුතේ ඉතින් අපේ සාමාන්‍ය ක්‍රමවේදෙමනේ නේද? පිටිපස්සට බිඳුවක් දැම්ම නම් ඒත් අර නේද? 110 10න් වැඩි කරද්දි මෙයා ව්‍යාංශික. ඔන්න ඕක සාමාන්‍ය ක්‍රමවේදය. මම හිතනවා දරුවෝ මේක දන්නවා ඇති කියලා නේද? එතන මේක අන්තිමට එකතු කරා. එතන මෙතන අමුතු ක්‍රමවේදයක් නැහැ. ගුණ කිරීමේදී අපිට තියෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයම. අර ඉතින් වැඩි වුණොත් තමයි ගැටලුව වෙන්නේ මේ විදිහට මේ. මේ බලන්න. 110 101කින් වැඩි කරන්න කිව්වොත් අන්න ඒ දැන් අවුලක්. ඇයි? එක්වරක් මේ එකකින් වැඩි කරන්න. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. එක්වරක් එක එකයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. එක්වරක් එක එකයි. දැන් එකතු කරා. මෙයා පහළට එනවා. බිඳුවයි එකයි 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 එකයි. ඔන්න ආන්සර් එක. එතන මේ කොටස් තුන් දෙනාම අවසානයේ එකතු කරනවා. එනිවත් තමයි මේ ආන්සර් එකේ එන්නේ. ඉතින් මේ සාමාන්‍ය ගුණ කිරීමමයි නේද? සාමාන්‍ය අපි එදිනෙදා ජීවිතයේ සංඛ්‍යා ගුණ කරන්න භාවිතා කරන ක්‍රමයමයි මෙතන තියෙන්නේ. වෙනස් කිසිම ක්‍රමවේදයක් නැහැ. ඉතින් පැහැදිලි ඇති එහෙනම් දරුවන්ට මේ අර සංඛ්‍යා ගොඩක් තිබුණොත් තමයි මේක ටිකක් දිගට පහළට යන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක අපිට මේ විදිහට ගන්න පුළුවන්. වෙන ක්‍රමවේදයක් නැහැ. මේ ඇත්තටම අපි 110 101කින් වැඩි කරා හා සමානයි. මොකද ගුණ කිරීමේදී 1.1 කොහොමත් එකයිනේ. 1.1 එකයි. 1.1 එකයි. 1 එකයි. sorry 1.0යි. මොකද ඕනිම සංඛ්‍යාවක් පුතේ බිඳුවෙන් ගුණ වුණොත් බිඳුවයි. ඕනිම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණොත් බිඳුවයි. ඒක නවත්තන්න බෑ. ඒ නිසා 1 කියන සංඛ්‍යාව වෙන්නේ එකෙන් ගුණ කරොත් පමණයි. එකෙන් ගුණ කරොත් පමණයි. මොකද එකෙන් ගුණ කරොත් එම සංඛ්‍යාවම එනවා මේ. එකෙන් ගුණ කරොත් 110ම එනවා. 110ම එනවා. මොකද ඒ සංඛ්‍යාව ඒ විදිහටම එනවා. අන්තිමට තියෙන්නේ එකතු කරන්න. එකතු කිරීමේදී දැන් ඔබට මෙතනදී අර එකතු කිරීම බලපානවා. මොකද එකේව 3ක් එකතු කරන්න සිද්ධ වෙයි. එකේව 4ක් එකතු කරන්න සිද්ධ වෙයි. ඒ නිසා අපිට අර දිවිමේ එකතු කිරීම, දිවිමේ ගුණ කිරීමේදී හොඳටම බලපානවා. හරිද? හොඳටම බලපානවා. ඉතින් මේ කොටසේදී. හරි. ඉතින් මම ගුණ කිරීම ගැනත් තව එක ගානකින් ගුණ කිරීමත් අවසන් කරමු. අපි සාමාන්‍ය පොඩි ගානක් ගමු. පොඩි වුණාට පොඩිත් නෑ ලොකු ගානක්. පුතේ එකෙන් වැඩි කරනවා නම් බය නැතුව ඒ ගානම ලියා ගන්න. ඇයි මේ 1ක් 1 1 1ක් බිඳුව බිඳුව 1ක් 1 1 1ක් 1 1 ඒකම නෙන්නේ. ඉතින් බය නැතුව මේ උත්තරේම ලියන්න. බිඳුවෙන් නම් ගුණ වෙන්නේ. බය නැතුව බිඳු ටික දාගන්න. කොහොමද බිඳුව වෙන්නේ? එකෙන්නේ ගුණ වෙන්නේ. අර අංකෙම ලියා ගන්න. 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1. ආයි බිඳුවෙන් ගුණ වෙනවා. ආයකින් ගුණ වෙනවා. 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1. හරි. දැන් එකතු කරා. දැන් එකතු කරා. ලොකු ගානක් ඉතින් අපි මේ ගුණ කරන්නේ. අර එකේ සංඛ්‍යාව විතරක් හින්දා ලේසි. මේක හැමම ලියනවා 1යි බිඳුවයි 1යි 1යි 10යි එකක් ඉතුරුයි. 1යි 1යි 10යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. එකේ 2ක් 10යි එකක් ඉතුරුයි. එකේ 3ක් 11යි එකක් ඉතුරුයි. 1යි 1. මෙන්න බලන්න සංඛ්‍යාව.
දැන් අර අතන 1 3 1 2 අන්න ඒ කාරණා ටික දැන් මෙතනදී හරියටම ගැලපෙනවා අපිට නේද? ඒතකොට මේ බා ලොකු උත්තරයක් එනවා. ඒතර අපි මේ වැඩි කරපු සංඛ්‍යාව සහ ඔන්න අවසානයේ ආපු ප්‍රතිඵලය. පැහැදිලි නේද පුතේ? අර එකතු කිරීම හරියට කරගන්න ගුණ කිරීම ඉතින් ඒම්මමයි ඈ. එකෙන් වැඩි වෙනවා නම් ඒ උත්තරේම ලියන්න. බිඳුවෙන් වැඩි වෙනවා නම් බිඳු ටික විතරක් දාගන්න. අර අපි දන්නවනේ මේකද සාමාන්‍ය ක්‍රමවේදයට ගණන් හදන්න මේ පැත්තට පන්නලනේ අංක ලියන්නේ. මේ පඩිපෙළ වගේ නේද? පඩිපෙළ වගේ ගානට එක පන්නලනේ ලියන්නේ. ඒක මම හිතනවා පුතාලා සාමාන්‍ය ගණිත ක්‍රමවේද දන්නවනේ. ඒ ක්‍රමවේදයට මේක විසඳන්න. හරි. එහෙනම් ඔන්න අපි එකතු කිරීමත් අවසන්, අඩු කිරීමත් අවසන්, ගුණ කිරීමත් අවසන්. දැන් තියෙන්නේ අපිට දිවිමය බෙදීම. මේක චුට්ටක් කොම්ප්ලිකේටඩ්. මේක අපි හිතන තරම් පහසුවෙන් බෙදන්න බෑ. ඒ නිසා දිවිමය බෙදීම ටිකක් හරි අමුතු විදිහටයි සිද්ධ වෙන්නේ. බලන්න. මෙහිදීද විශේෂ නීති නොමැත. සාමාන්‍ය බීජ ගණිතයේ ආකාරයමයි. මෙහිදී හරයේ අගය ලවයේ අගයේ වමේ සිට කුමන ස්ථානයකට ගැලපෙන්නේදයි සලකා බලා. එම ස්ථානයට එක යොදයි. ඉන්පසු එලෙසට දිගටම ගණනය කරගෙන යා යුතුය. හරි. දැන් මේ කොටස කොහොම තිබුණා කියලා මම දන්නවා දරුවන්ට එහෙම මේක කිව්ව කාරණාව තේරුණේ නෑ. සාමාන්‍ය නීතියක් නැල්ලු මේකට. ඒ වගේම සාමාන්‍ය ආකාරයට මුළු හදන්නේ. හරයේ අගය ලවයේ අගයේ වමේ සිට කුමන ස්ථානයකට ගැලපේද කියලා යහන්නේ. අපි මේ බෙදීම පොඩි ගානකින් සරල ගානකින් පටන් ගමු. 100 කියන සංඛ්‍යාව බෙදමුකෝ අපි 10න්. දැන් පුතේ අපි දන්නවා මේක අපේ ක්‍රමයට නම් 100ට ඇත්තටම 100ට තියෙන්නේ 10ව 10යි කියලා. නේද? ඇත්තටම 100ට තියෙන්නේ 10ව 10යි කියලා අපි දන්නවා මේක දිවිමේ සංඛ්‍යාවලදී. නමුත් අපි බලමුකෝ කොහොමද මේක වෙන්නේ කියලා. මේක වෙන්නේ මෙහෙමයි. පුතේ එකේ ඉලක්කම බලන්න මෙතනින්. එකට 10ව තියෙනවද? නෑ බිඳුවයි. අතට බිඳුවරක් 10 බිඳුවයි. ඊගාවට මොකද අපි කරන්නේ? මේ සංඛ්‍යාව අපි 10න් මෙන් 15ට ගේනවා. 10න් බිඳුවක් අඩු කරාම 10යි. දැන් එකටනේ නැත්තේ. 10ට 10 ඒවා තියෙනව නේද? ඔව් එකක් තියෙනවා. එක්වරක් 10 10යි. 10න් 10ක් අඩු කරාම බිඳුවයි. නේ මේ බිඳුව ඉස්සෙල්ලා ගෙනාවේ. දැන් මේ බිඳුව ගේනවා. දැන් මොකද වෙන්නේ? බිඳුවයි බිඳුවයි බිඳුවයි. ඒ කියන්නේ බිඳු දෙකට 10ව තියෙනවද? නෑ. බිඳුවයි. 10ක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුව බිඳුවයි ඉවරයි. දැන් ඔහොම ඕක හදන්න පුළුවන්. හරිද? ඔහොම ඕක හදලා බිඳු ගෙනහල්ලා ඕක ඔහොම අපිට විසඳන්න පුළුවන්. නමුත් මේක මීට වඩා ලේසියි මේ වගේ ටක් ගාලා ගන්න. එකට නෑ 10ට තියෙනවා එකක් බිඳුවට නෑ 10යි. අපිට 10න් බෙදුවා. එතකොට අපිට මේ වගේ ලේසියෙන් මේක ගන්නත් පුළුවන්. නමුත් එහෙම ගන්න බැරි අවස්ථාවල් එනවා. මේ වගේ ගණන්. ඔන්න බලමු මොන වගේ ගණන්ද. හරි. 100ට 1යි 1. 100 කියන සංඛ්‍යාවට 11 ඒවා. නැත්නම් 1යි 1 ඒවා කීයක් තියෙනවද? මේකේ බලන්නේ මෙහෙමයි. එකට නෑනේ බිඳුවයි. 10ට තියෙනවද? 10ට 11 ඒවා නෑ බිඳුවයි. 100ට තියෙනවද? ඔව් එකක් තියෙනවා. ඔච්චරයි. අපි මෙතන බලන්නේ පුතේ බෙදෙන කියන්නේ බෙදීමට ලක්වන සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාවට බලන. කියන්නේ මෙයා බෙදීමට ලක්වන්නේ 100. ඒතර අපි බලනවා 11 බෙදීම කරන්නේ. ඒතර එකට තියෙනවා නම් කියන්නේ තියෙනවා නම් බිඳු. තියෙනවා නම් එකයි. නැත්තම් බිඳුවයි. හරිද? ඒතර අපිට මේක හරියටම උත්තරේ ගන්න අමාරුයි. නමුත් අපි ගන්න මෙහෙමනේ එකට බිඳුවයි 10ටත් නෑ. හරිද? දැන් එහෙමනේ අර 100 මෙහෙම බෙදුවහන් ආවේ මේ බලන්න. සමහර ඒවා බෙදෙන්නේ නැහැ 10න්. එකට බිඳුවයි 10ට ඔව් තියෙනවා එකක්. 100ට එහෙම බලනවද ඒතර අපි? 100ට 10ව තියෙනවද? නෑ. අපි දරුවා බිඳුවට තියෙනවද? නෑ 10යි. එතකොට මේක කරන්නේ එහෙ විදිහට. ඔය බෙදීම ඇත්තටම අපිට තේරෙන්නේ නැතුව යන අවස්ථාවල් එනවා. බෙදීම තේරෙන්නේ නැතුව ගියාට පස්සේ මේක ගොඩ දා ගන්න හරි අමාරුයි. හරිද? හරි. ඒ නිසා මේකෙදී අපි බලන්නේ මේ බෙදීමට ලක්වන සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාවට ලොකුද පොඩිද? ලොකුද පොඩිද කියලා. හරිද? හරි. අපි තව ගානක් හදලා බලමු. 110 බෙදුවොත් 10න්. හරිද? ඔන්න බලන්න.
එකට නෑ බිඳුවයි 11ට 10 ඒවා එකයි තියෙනවනේ. එකක් තියෙනවා එහෙම ගන්නෑ. 11ට 10 ඒවා තියෙනවා. එක්වරක් 10 10යි. 11න් 10ක් අඩු කරාම 1යි. 10ට 10 ඒවා තියෙනවද? ඔව් තියෙනවා 1යි. එක්වරක් 10 10යි බිඳුවයි. අන්න ඒ වගේ ගානක් අපිට බිඳුවට වෙනකම්ම හදන්න පුළුවන්. තේරුණාද? එකට කොහොමත් බිඳුවයි නෑ. 11ට තියෙනවා 1යි. එක්වරක් 10 10යි. එකක් ගෙනාව මෙතෙන්ට 10ට 10 ඒවා 1යි. එතකොට මේ වගේ දේවල් හරි පහසුවෙන් අපිට සුළු වෙනවා. හරි. අපි තව ගානක් බලමු. මෙහෙම 10යි 10 කියන සංඛ්‍යාවට 101 ඒවා. අන්න බලන්න. එකට 101 ඒවා තියෙනවද? නෑ. 10ට 101 ඒවා තියෙනවද? නෑ. 101ට 101 ඒවා තියෙනවද? ඔව් එකක් තියෙනවා. එක්වරක් 101 101යි. එතකොට මෙතනින් අඩු කරාම බිඳුවයි. ඊගාවට මේ බිඳුව මෙතෙන්ට ගේනවා. බිඳුව 101 ඒවා තියෙනවද? නෑ බිඳුවයි. බිඳුවරක් 101 බිඳුවයි. උත්තරෙත් බිඳුවයි. එතකොට 10යි 10ට 101 ඒවා 10ක් තියෙනවා. හරිනේ ඉතින්. නේද? 101ට 10න් වැඩි කරත් ඉස්සරහට බිඳුවක් එකතු වුණාම 1010යි. ඒ කියන්නේ මෙතනදී බලන්නේ පුතේ අර තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? එහෙනම් බෙදීමේදී ඇතනම් එකයි. මෙතන දිවිමය බෙදීම අපි මේක මෙහෙම ලියාගමුකෝ මේකෙත් පොඩි නෝට් එකක්. හරි. ඒතර දිවිමය බෙදීම. හරි. දිවිමය බෙදීමේදී බෙදීමට ලක්වන සංඛ්‍යාව. බෙදීමට ලක්වන අගය. බෙදන අගයට වඩා විශාල නම් එකයි. හරිද? කුඩා නම් බිඳුවයි. ඔච්චරයි මේකේ තියරිය. බෙදීමට ලක්වන අගය බෙදන අගයට වඩා විශාල නම් එකයි කුඩා නම් බිඳුවයි. ඒ කියන්නේ මෙහෙම බලන්න. ඔන්න බලන්න. බෙදන සංඛ්‍යාව. මේ බෙදීමට ලක්වන සංඛ්‍යාව. 1 10ට වඩා ලොකුද පොඩිද? පොඩි. එහෙනම් බිඳුවයි. 11 10ට වඩා ලොකුද පොඩිද? ලොකුයි. එහෙනම් 1යි. එක්වරක් 10 10යි. අඩු කරාම 1යි. මේ බිඳුව ගේනවා. 10ට 10 ඒවා ලොකුද පොඩිද? සමානයි. 1යි. එක්වරක් 10 10යි. බිඳුවයි. මේ පැත්තෙන් එකක් ගේනවා. දැන් මොකද උනේ? බිඳුවයි 1නේ. බිඳුවයි 1 10ට වඩා ලොකුද පොඩිද? පොඩි. එහෙනම් බිඳුවයි. බිඳුවරක් 10 බිඳුවයි. මේක එකක් ඉතුරු වෙනවා. අපිට සමාන වෙන්නේ නැහැ. නමුත් අපි එතනින් ගාන නතර කරනවා. මොකද අපිට ඒක සම්පූර්ණයෙන්ම සමාන කරලම උත්තරේ ගන්න බෑ. හරිද? ඒතර අපි මේක මෙතනින් නතර කරා. ඒතර 110 කියලා තමයි උත්තරේ ගන්නෙ. 10න් බෙදුවාම. දැන් ඇත්තටම අපි ගත්තත් එහෙම ඉතින් මේ 1101 10න් බෙදුවාම ආසන්නෙන් 110 කියලා ගන්න පුළුවන් නේ ළමයි. ඇත්තටම බෙදුවත් නේද? ඇත්තටම 1101 10න් බෙදුවාම මේද? මෙයාව කැපුණා හරි. 110. ආසන්න වශයෙන්. මම කියන්නේ දශම ස්ථාන තියලා මේක ගන්න බෑ. මේක දශම ස්ථාන බල බල එහෙම ගන්නෙ නෑ. අපි කරන්නේ ආසන්න වශයෙන්. ඒතර තියෙනවද නැද්ද කියලා තමයි බලන්නේ. රයිට්. ඒ විදිහට තව එකක් බලමු. බෙදීම විතරයි පැටලෙන්නේ. ඒකයි මම මේ ගොඩක් මේකෙන් කරන්නේ. දැන් අපිට උනම් බෙදීම ගන්න පුළුවන් මෙහෙමත් 10යි 10න් මේ වගේ ලොකු ගාණක් බෙදන්නත් පුළුවන්. මේ දැන් බලන්න 10යි 10 එකට පොඩි 10ට පොඩි 100කට පොඩි 10යි 10ට ආන් එකක් තියෙනවා 10යි 10යි අඩු කරාම බිඳුවයි 1යි බිඳුවකට වඩා පොඩිද නෑ බිඳුවයි. අර එහෙම හරි සරලව ගන්න පුළුවන්. ඇයි එකට තියෙනවද 10 10 නෑ. 10ට තියෙනවද නෑ. 100කට තියෙනවද නෑ. 1010ට ඔව් එකක් තියෙනවා. 1010ට ගන්න 10යි. අඩු කරාම බිඳුවයි. මේක මෙතෙන්ට ගේනවා. දැන් තියෙනවද? එකට නෑ බිඳුවයි. ඔන්න ඔය විදිහට ලොකු ගහනක් වුණත් එහෙම දැන් 11 ලියලා ඇත්තටම මේක මෙහෙම ආවොත් බිඳුවට නෑ. 11ට එකක් තියෙනවා. එක්කරක් 11 11යි බිඳුවයි. බිඳුවයකට තියෙනවද? නැහැ. එහෙනම් මෙයාවත් ගන්න. 10ට තියෙනවද? ඒත් නෑ. නෑනේ. ඒ කියන්නේ පොඩිනේ. පොඩි නම් බිඳු දාන්න. ලොකුයි නම් එකේව දාන්න. මේ 1.1කට නෑනේ පොඩිනේ බිඳුව දාන්න. 10 ඒත් පොඩිනේ බිඳුව දාන්න. එහෙම නැත්තම් ඕක මෙහෙම හදන්න පුළුවන් දරුවනේ මේ. දැන් මේ ගෙනාව 11යි. ඒතර 11 11 බිඳුව මේක මෙතෙන්ට ගෙනාවා.
දැන් 0කට තියෙනවද? නෑ 0යි. 0ක් 11 0යි. එකෙන් 0ක් අඩු කරාම 1යි. මේ මෙයාව ගෙනවා මෙතෙන්ට. 10ට 11 හැව තියෙනවද? නෑ ඒ 0යි. 0ක් 11 0යි. 10න් 0ක් අඩු කරාම 10යි. 10 ඉතුරු වෙනවා. ඉතින් ඔක හොයාගෙන යන්න බෑ. ඒතර 100ෙන් නතර කරනවා. දැන් 100 11න් වැඩි කරත් එහෙම මීට ආසන්න උත්තරයක් එනවා පුතේ උඹ බලන්න. 100 11න් වැඩි කරා. 1 0 0 1 0 0 1 1 1යි. 1 0 0යි 1 0 0 1 1 1යි. 0යි 0යි 1යි 1. 11යි 10යිනේ 11යි බින්දු දෙක එනවා. අර 1 10 තමයි නැති වෙන්නේ. ඒ 10 ගන්න බැරි 10ට 11 එවන්නේ නැහනේ. ඒතර ආසන්න වශයෙන් මෙහෙම එනවා. මොකද බෙදීම අපිට දිවිමේ වලදී එහෙම දශමයටම ගන්න බෑ. එහෙම දශමයටම ගන්න ක්‍රමවේදයකුත් නෑ අපිට. හරිද? එතකොට මේ විදිහට පමණයි අපිට දිවිමේ සංඛ්‍යා බෙදීම සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද පුතේ? ඉතින් මේක පොඩ්ඩක් අර නොතේරෙනවා වගේ වෙන්නේ පුතේ. අපි එහෙම බෙදලා නෑනේ. අපි බෙදන්න බැරි නම් දශම ස්ථාන අරගෙන 10යි ඒ වගේම දශම ස්ථාන වටේගෙන අපි යනවා. දැන් මේකෙදි දශම ස්ථාන එහෙම වට යන්නේ නෑ. අපි ඇත්තටම කරන්නේ බෙදීමට ලක්වන සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාවට වඩා ලොකුද පොඩිද? ලොකු නම් 1යි අඩු නම් කුඩා නම් 0යි කියලා තමයි අපි යොදාගන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔන්න ගණන් ටික තියෙනවා. එහෙනම් මේ විදිහට ඔන්න දරුවන්ට පුළුවන් මේ කොටස් ටික අවබෝධ කරගන්න. එතකොට මේ කොටස තුල දිවිමේ සංඛ්‍යා මේ කොටස තුල අද අපි ඉගෙන ගත්තේ දිවිමය සංඛ්‍යා හරි දිවිමය සංඛ්‍යා පුතේ එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න දිවිමය සංඛ්‍යා බෙදන්න. ඔතනදී අපි අමුතුවෙන් දෙයක් ඉගෙන ගත්තේ නැහැ පුතේ. විශේෂයෙන් අපිට මෙතනදී අවශ්‍ය වූ කාරණා ටික තමයි දැන් එකතු කිරීමේදී 1 1 1 බිඳුවයි කියලා අපි අලුතෙන් ඉගෙන ගත්තා. අඩු කිරීමේදී පුතේ මොකද වුනේ? වමෙන් ගේන එක සමානයි 2යි කියලා අපි ඉගෙන ගත්තා. නේද? වමෙන් ගේන එක. වැඩි කිරීමේදී මේක නෝමල් ක්‍රමවේදයම තමයි කියලා අපි ඉගෙන ගත්තා. බෙදීමේදී හරි නේද? ලොකු පොඩි කියලා එකක් තමයි ඉගෙන ගත්තේ. ලොකු නම් 1යි පොඩි නම් 0යි කියලායි අපි ගත්තේ. මේ තියෙන්නේ පුතේ දිවිමය සංඛ්‍යා ගණනය කිරීම කියන කොටසේ අද අපි මේ පාඩම් මාලාවෙන් ඉගෙනගත්ත සම්පූර්ණ සාරාංශය. එහෙනම් මේ සාරාංශය තුළ අපිට ගන්න පුළුවන් අලුත් දේවල් 1 1 එකතු කරාම 1යි බිඳුවයි අඩු කිරීමකදී මොකද කරන්නේ? මේ විදිහට නේද? මේ විදිහට බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. වමෙන් එකක් ගේනවා. වමෙන් එකක් ගේන එක 2යි. එතනදී මං කිව්වා පුතේ අපි ඒක පාදයට සමාන වෙනවා කියලා ඒකත් ලියාගත්තා. ගුණ කිරීමේ ක්‍රමය සාමාන්‍ය ක්‍රමවේදයමයි. බෙදීමේදී බෙදීමට ලක්වන සංඛ්‍යාව බෙදෙන සංඛ්‍යාවට වඩා විශාල නම් ලොකු නම් 1යි පොඩි නම් 0යි කියලයි අපි ඉගෙන ගත්තේ. ඒකටත් උදාහරණයක් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක 11න් බෙදුවොත් එහෙම පුතේ 11ට 11 ඒවා එකක් තියෙනවා 10ට නෑ 0යි. ඔන්න ඕ වගේ. දැයි 1ක් 11 11යි බිඳුවයි. එතකොට එකට නැහැ 10ට කියනවා 10ට නැහැ බිඳුවයි. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ සංඛ්‍යාව ගන්න පුළුවන්. ඕකේ තමයි උදාහරණ අපි ගත්තේ. එහෙනම් මෙතනින් මේ කොටස තුල අපි දිවිමය සංඛ්‍යා දිවිමය සංඛ්‍යා එහෙනම් එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න ඉගෙන ගත්ත පුතේ. එහෙනම් දිවිමය සංඛ්‍යා වලින් පසුව අපි ඊගාවට හම්බ වෙමු අෂ්ටමේ සංඛ්‍යා සහ සද්දශමේ සංඛ්‍යා ගණනය කරන්නේ කොහොමද කියලා. එතෙක් මේ කොටසින් සමුගන්නවා පුතේ. එහෙමනම් අනිත් කොටසෙන් හමු වෙන තුරු